ආයුබෝවන් මම ලක්ෂේන නායක ධනු ලග්න හිමියනි. අදත් මම ඔබ හමුවට එන්නේ ඔබගේ විවාහ ජීවිතයේ කර්මයට අනුව වැදගත් පැත්තක් පෙන්වලා දෙන්න. දැන් ඔබ දන්නවා විවාහය තුළ ඔබට හමු වෙන සහකරු සහකාරිය ගැන. දැන් ඔබ දන්නවා විවාහයෙන් පසු ජීවිතය තුළ ඔබ දෙදෙනා ගමන් කළ යුතු ආකාරය කර්මයට අනුව. දැන් මම මේ කියලා දෙන්න යන්නේ විවාහයෙන් පසු කර්මයට අනුව ධනු ලග්න හිමියනි ඔබට ගොඩ නැගෙන පවුල් ඒකකය නිවස ගැනයි මම මේ කතා කරන්නේ. පවුලට අයිති වෙනවා අඹු සැමියන්, බිරිඳ ස්වාමියා, දරුවන්, අම්මා තාත්තා. සමහරලාට අම්මා තාත්තා ධනු ලග්න හිමියෙක්ම ජීවත් වෙන වෙලාවල් තියෙනවා. ඒත් එක්කම මෙහෙකරුවන්. මේ කියන ඔක්කොම එකතු වුණාම තමයි පවුල් ඒකකයක් හැදෙන්නේ. ඒ අනුව කර්මයට අනුව ඔබගේ පවුල ගැන ඔබගේ නිවස ගැන කරුණු කාරණා කියන්න තමයි මම මේ උත්සාහයක් දරන්නේ. හොඳට අහගන්න. කර්මයට අනුව ඔබ කරපු පෙන කුසලය තුල තමයි ඔබ ධනු ලග්න හිමියෙක් වෙන්නේ. ඇයි ලග්න 12කට මිනිසුන් බෙදෙනවනේ. එනම් පෙර ඍෂිවරුන් මේ ලෝකේ ඉපදුණු මිනිසයා වර්ග 12කට බෙදුවා. මේ එක වර්ගයක්. ධනු ලග්න හිමියෝ ධර්මයට බොහොම ආදරය කරන අය. ඒ නිසා ධනු ලග්න හිමි ඔබට කර්මයට අනුව ලැබිය හැකි පවුල, නිවස බොහෝ විට කර්මයට අනුව ඔබට ලැබෙන ස්වාමියා හෝ බිරිඳ ගුණවන්තයෙක් වෙන්න පුළුවන්, ධර්මිෂ්ඨයෙක් වෙන්න පුළුවන්, යසස්සැත්තෙක් වෙන්න පුළුවන්. නමුත් සුවකීය කටයුතු කර ගැනීමට නොපුළුවන්ව නිතර තැවෙන කෙනෙක්ද වෙන්න පුළුවන්. ධනු ලග්න හිමි ඔබ දන්නවා විවාහ ජීවිතය තුළ ප්‍රායෝගික ලෝකයේදී මේක කර්මයට අනුව නෙමෙයි. ප්‍රායෝගික ලෝකයේදී ඔබ ඔබගේ කට සංවර කරගන්න ඕන කියලා. හික්මීමක් ඇති කරගන්න ඕන කියලා. මේ සියල්ල එකතු කරගෙන ඔබගේ විවාහ ජීවිතය සැපෙන් ගෙවන්න ඔබට පුළුවන් වෙනවා. අපි දැන් මේ දෙකත් විවාහයත් ඔබට ලැබෙන විවාහ සහකරු සහකාරියත් ඒත් එක්කම ඔබ ඔබගේ විවාහ ජීවිතය තුළ සංවරකම රැකගෙන තම වචනය මෙහෙයනවා කියන ඒ ගැම්මත් හිතට අරගෙන තමයි දැන් මම මේ කියන්නේ ඔබගේ පවුල් ඒකකය ගැන. පවුලට අයත් වෙනවා බිරිඳ සැමියා, දරුවන්, අම්මා තාත්තා, මෙහෙකරුවන් යන අය. ධනු ලග්න හිමියනේ මව්වරුන්ගේ ආශිර්වාදය ලැබිය හැකි නිවසක් තමයි ඔබට ලැබෙන්නේ. මව්වරුන්ගේ ආශිර්වාදය ලැබෙන්න පුළුවන් නිවසක්. ශ්‍රියා කාන්තාව ඔබේ ගෙදරට වඩින නිවසක්. ඒත් එක්කම පින් කිරීමෙන් කීර්තිය ලැබිය හැකි පවුලක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් කර්මයට අනුව. තම මවට බොහෝ සැලකිලිවන්තව වැඩ කටයුතු කරන නිවසක් බවට පවුල් ඒකකයක් බවට පත් වෙන්න පුළුවන් මේ නිවසට. මේ නිවස තුල කර්මයට අනුව නම් තරහ, ක්‍රෝධය, වෛරය නැති ගෙදරක් තමයි නිර්මාණය වෙන්නේ. විවාහයෙන් පසු තමා සිටි තත්ත්වයට වඩා දීපල, ඉඩකඩම්, ගෙවල්, දොළවල් රැස් කරගත හැකි පවුල් ඒකකයක් කර්මයට අනුව ඔබට ලැබෙනවා. ඒ නිවස විවාහය තුළ ධනු ලග්න හිමියනි ඔබේ ස්වාමියාත් බිරිඳත් එක්ක විවාහ ජීවිතය පවත්වාගෙන යන්න ඔබ දෙපළ විවාහය ගිවිසගත් දින සිට කර්මයට අනුව ඔබට ලැබෙන පවුල් ඒකක ගැනයි මම මේ කියන්න යන්නේ. ධනු ලග්න හිමියනි ඔබ ඔබගේ ගෙදරට මව් කෙනෙක් වෙනවා. එන්නේ මව් කෙනෙක් වගේ තම පවුල රැක ගන්නවා. මව් කෙනෙක් වුණාම මේ ධනු ලග්න හිමියට කර්මයට අනුව ගේ ඇතුලේ තරහ යන්න බෑ. එකිනෙකාත් එක්ක සමගියෙන් වැඩ කටයුතු කරන්න ඕන. සමහරලාට ධනු ලග්න හිමියා තම අවසානයේටම ආහාර වේල ගන්නේ. අනිත් අය කෑවට පස්සේ. ගෙදරට ඕන කෙනෙක්
ඉදිරියට ගිහිල්ලා හොඳින් පිළිගන්නවා. ගෙදර ඇතුළත අසමගිය ඇති වෙන්න දෙන්නේ නැහැ. සියලු දෙනාම සමගි කරගෙන ජීවත් වෙනවා. කන්න හදාගන්න දේ සමෝසමෝ හැම කෙනාටම බෙදලා දෙනවා. ඒක තමයි අම්මා කෙනෙක් කියලා කියන්නේ. ඒතර මෙවන් ගෙයක ජීවත් වීමට භාග්‍ය වාසනාව ධනු ලග්න හිමියනි විවාහය තුළ ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. බොහෝ විට කය වෙහෙසන්නේ නැතුව කරන ක්‍රියාවලින් ධනය ඉපීමට ඔබට භාග්‍ය වාසනාව තියෙනවා. විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයේ කරුණාව ආධාර නිරායසින් මෙන් ඔබට ලැබෙනවා. කාන්තාවක් නම් පිරිමි පක්ෂයේ කරුණාව ආදරය ආධාර නිරායසින් ලැබෙනවා. බොහෝ විට ඔබ උසස්ව කරන ලද ව්‍යාපාරකින් හෝ වෙළඳාමකින් හෝ තම උගත්කම තම දැනුම මුල් කරගෙන කරන රක්ෂාවකින් ලැබෙන ආදායමෙන් තම පවුල ජීවත් කරනවා. මේ පවුල් ඒකකේ ජීවත් කරනවා. අවසානයේතෙක් තම පවුල් ඒකක යහපත්ව පවත්වාගෙන යාමට කර්මය ඔබට ශක්තිය ධෛර්යය ලබා දෙනවා. අවසානයේ වෙනතෙක් ජීවිතේ තම දරුවන් තම බිරිඳ ස්වාමිය අම්මා තාත්තා සමග සැපෙන් ජීවිතේ ගත කිරීමට කර්මය ඔබට අවස්ථාව දෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම ප්‍රායෝගික ලෝකයේ ජීවිතය තුළදී තම පංචශීලයේ රැකගෙන වැඩ කටයුතු කරන්න ඔබ ධෛර්යමත් වෙන්න ඕනේ. ඒත් එක්කම ඔබට ජීවිතය තුළ සෑම දිනකම තම නිවසේ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වන්න. ඒ පහන දල්වලා ඔබ බෞද්ධයෙක් නම් බුදු ගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න හොඳින් සිහි කරමින් පංචශීලයේ රැකගනිමින් ඔබ ජීවිතේ ගත කළොත් කිසිම දිනක අමනුෂ්‍ය කරදරයක් ඔබගේ නිවසට ඇති වෙන්න බෑ. කර්මයට අනුව ධනු ලග්න හිමියනි ඔබට කරුණාවන්තකම අනුකම්පාව සහගත හිතක් හදවතක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ හිතින් ඔබට කාටවත් රිද්දන්න නම් බෑ. හිතින් රිද්දන්න බෑ. කටින් රිද්දන්න පුළුවන් ප්‍රායෝගික ලෝකයේ තුලදී. හිතින් රිද්දන්න බෑ ධනු ලග්න හිමියනි. ආදරය පතුරවන හිතක් ඔබ නිවස තුල පෞල් ඒකකය කරුණාවන්ත අනුකම්පා සහගත මහජනයාගේ ගෞරවය ලැබිය හැකි එකක්. ඔබේ නිවස තුල ඔබට එරෙහිවන්නන් ආදරයෙන්ම මැඩපවත්වාගෙන ඔබට කටයුතු කරන්න පුළුවන් නිවස් ඒකකයක් තමයි ඔබට ලැබෙන්නේ. මේ කරුවන්ට මේ කාර්යයන්ට යට සේවක සේවිකාවන්ට අසරණ මිනිසුන්ට දුප්පත් මිනිසුන්ට කරුණාව පතුරවන ආධාර කරන ජීවිතයට ජීවත් වෙන්න මාර්ගය පෙන්වලා දෙන්න නිවසක් තමයි ඔබට නිර්මාණය වෙන්නේ. මහජන වැඩවලින් ප්‍රසිද්ධිය ලැබෙ හැකි පෞල් ඒකකයක්. ඒත් එක්කම තම ඉගෙනීම දැනුම තුලින් කරන වෘත්තියක් හෝ ව්‍යාපාර කටයුතු වලින් උපයන ආදායම් වලින් ගෙදර පවුල නඩත්තු කරගන්න පුළුවන් හැකියාවක් කර්මය විසින් ඔබට ලබා දෙනවා. විවාහය තුළ උපන් තත්ත්වයට වඩා උගත් උසස් සහිත තත්වයක් ඇතිව ඔබට ජීවිතයේ පවුල් ඒකකේ පවත්වා ගැනීමට හැකියාව වාසනාව තියෙනවා. අනිවාර්යයෙන්ම ධනු ලග්න හිමියනි. අවසානයේ දක්වාම ජීවිතයේ අවසානයේ දක්වාම එකට එක්ව සිටමින් තම පවුල් සංස්ථාව ඒකකේ පවත්වාගෙන යාමට ඔබට හැකියාවක් වාසනාවක් තියෙනවා. කර්මයට අනුව ධනු ලග්න හිමියනි ඔබගේ මානසික පෞරුෂත්වය ඔබගේ මානසික තත්ත්වය ඔබගේ පෞරුෂත්වය ඔබගේ සිතීම ක්‍රියාකාරීත්වය මෙසේ විය හැකි නිවස තුල පවුල් ඒකකයේ තුල ඔබ ඊතා ධාර්මික න්‍යාය ධර්ම දන්නා වූ ආගමික වශයෙන් හොඳ සිහිබුද්ධියක් ඇති කෙනෙක්. ව්‍යාපාර වලට සමහර වෙලාවට ඊතරම් යෝග්‍ය කෙනෙක් නොවෙන්න පුළුවන්. මොකද හදවත අනුකම්පා සහගත වැඩි නිසා. විවාහයෙන් දායද ලැබෙන්න පුළුවන්.
සමහර විට බොහෝ ඔබට තමාගේම කිට්ටුවර බන්දුවරයෙකුගෙන් වස්තුවක් ලැබෙන්න පුළුවන් ජීවිතය ඇතුළත. හැබැයි ගුරු කියන ග්‍රහයා ධනු කියන මේ රාශිය තුල ඔබගේ පෞරුෂත්වය තුල පාප දෘෂ්ටි වලට එක්ව සිටියොත් ඒ කියන්නේ ධනු ලග්න හිමියට මෙච්චර ආගමික ධාර්මික පරිසර හිතවත්කමක් ඇතුව ජීවත් වීමට භාග්‍ය වාසනාව තියෙද්දී පංචශීලයේ කඩ කරන කෙනෙක් එහෙම වුණොත් ඔබ තද සූදුකාරයෙක් වෙන්න පුළුවන්. බේබත්ෙකු වෙන්න පුළුවන්. එසේ වුණොත් කර්මය විසින් ඔබට දෙන මේ ලස්සන පවුල අවලස්සන විය හැකියි. එතකොට මේ කර්මය තුළ ඔබට දෙන අනුකම්පාව, ආදරය, සමගිය, සාමය ප්‍රායෝගික ජීවිතයේදී ඔබ රැකගන්න උත්සාහවන්ත කෙනෙක් වෙන්න ඕනේ. මන්ද එසේ නොවුනොත් ඔබ පංචශීලයේ කඩ කරන කෙනෙක් බවට පත් වුණොත්, ප්‍රාණඝාත අකුසලයේ යෙදුනොත්, සොරකම් කරන්නෙක් වුණොත්, වැරදි කාමසේවණියන්නෙක් වුණොත්, බොරු කියන්නෙක් වුණොත්, කේලම් කියන්නෙක් වුණොත්, හිස් වචන කියන්නෙක් වුණොත්, පරුස වචන කියන්නෙක් වුණොත්, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය කරන්නෙක් වුණොත්, ඔබගේ පෞල් ජීවිතය තුළ නිවස තුළ ඔබගේ ක්‍රියාකාරීත්වය වේගවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා. ඒ නිසාම ඔබගේ පෞල් ලේඛකය ඔබගේ ගෙදර තුළ ධනු ලග්න හිමියනි සීමාරහිත ක්‍රියාකාරකම් ඇති වෙන්න පුළුවන්. වියදම් අධික වෙන්න පුළුවන්. ව්‍යාපාර වලින් පාඩු විදින්න සිදු වෙන්න පුළුවන්. අනුතුරුදායක වැඩවල යෙදී හානියටපත් වෙන්න පුළුවන්. නම්බුව ගන්නට ගොස් බොහෝ දේ නාස්ති කරගන්නෙක් වෙන්න පුළුවන්. පින් කරන්නේද නම්බුව ප්‍රසිද්ධිය ලැබීම පිණිස බවට පත් වෙන්න පුළුවන්. මත් පැනට ඔබ වැරදි කාමසේවනයට සෝදුවට පෙළඹෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා විවාහ ජීවිතය අවුල් වියවුල් සහිත වෙන්න පුළුවන්. එවැනි පවුලක දරුවන් දියුණුවන්නේද හරිම කලාතුරකින්. ඒ නිසා කර්මය ඔබට ලබා දෙන්නේ පෞල් ජීවිතය තුළ ඉතා ලස්සන වාසනාවන්ත ජීවිතයක් ගෙනියන්න. ඒ නිසා කිසි විටක ධනු ලග්න හිමියනි ධර්මය අමතක කරන්න එපා. නොපෙන්න බලවේග පස්සේ යන්න එපා. අමනුෂ්‍යයන් පස්සේ යන්න එපා. ධර්මයට අනුව ජීවිතය ගත කරන්න අමතක කරන්න එපා. ධර්මයේ නිසි ලෙස ඔබ මෙනෙහි කරන්න. බෞද්ධයෙක් නම් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසැලෙන මනසකින් සිතකින් යුතුව දිවි හිමියෙන් ඒ අවබෝධය අදහන කෙනෙක් බවට පත් වෙන්න. ඔබ එවැනි අදහන කෙනෙක් බවට පත් වුණොත් ඔබ ජීවිතය තුළ පව් පින් විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙනවා. නරක කළොත් නරක ප්‍රතිඵල ලබන්නේ, හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලබන්නේ බවට පත් වෙනවා. ඔබ ඒ විශ්වාස කරනවා. සතර අපායන් විශ්වාස කරනවා. දිව්‍ය ලෝක විශ්වාස කරනවා. බ්‍රහ්ම ලෝක විශ්වාස කරනවා. දසදහසක් සක්වල විශ්වාස කරනවා. කෝටියක් ලක්ෂ සක්වලය විශ්වාස කරනවා. ඒත් එක්කම ඕපාතික උපත් විශ්වාස කරනවා. සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේලා විශ්වාස කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා. අනාගාමී ඵලයේ විශ්වාස කරනවා. සකදාගාමී ඵලයේ විශ්වාස කරනවා. සෝතාපට්ට ඵලයේ විශ්වාස කරනවා. හේතුවක් ඇතුව සියලු දේවල් සිදු වෙන බවක්, හේතුව නැති වුණොට ඒ සියලු දේවල් සිදු නොවන බවත්, ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය ඔබ විශ්වාස කරනවා. ඔබ සම්මා වීරිය වඩන්නෙක් වෙනවා. සම්මා සතිය වඩන්නෙක් බවට පත් වෙනවා. අන්න එවැනි ක්‍රමවේදයක් තුළ තමයි ඔබ ඔබගේ අවබෝධය ආගම දහම තුළ තියාගන්න ඕනේ. ඒ විතරක් මදි. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාන ලද්දා උත්තරීතර වූ සී සත්‍ය නොසලෙන සිතකින් යුතුව දෙවි හිමියෙන් රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ දෙවි හිමියෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙනෙහි කරන දේ තමගේ ජීවිතයට නිවැරදි ලෙස ගලප ගන්න ඕනේ. ඒ විතරක් මදි. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලණ මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවකෝ සී සංඝරත්නය අනුගමනය කරන්නෙක් බවට පත් වෙන්න ඕනේ. දිනපතා පංචශීලයේ මෙනෙහි කරන්න ඕනේ.
මට කොතනද වැරද්දක් වුණේ? ඒ නිසා කිසි විටක ධර්මය අමතක කරන්න එපා. ධර්මයේ නිසලෙස මෙනෙහි කරන්න. සංඝ රෝවණට පූජ්‍ය පක්ෂයට බාධා කරන්න එපා. නිතර ගෞරව කරන්න. ප්‍රතිවිරුද්ධ මත ඉවසන්න. පියාට ඉතා හොඳින් ගෞරව කරන්න, රැක බලා ගන්න සලකන්න. වැඩිහිටි ඥාතු සමූහයා හොඳින් රැක බලා ගන්න. වැරදි කාම සේවනයට ගොදුරු වෙන්න එපා. සත්පුරුෂ බව රැක ගන්න. ධනිය නිකරුණේ නාස්ති කර ගන්න එපා. කිසිවෙකුගේ උපකාර බලාපොරොත්තු නොවි තම උත්සාහයෙන්ම දියුණුවටපත් වෙන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. ඒත් එක්කම මාමලාට සහෝදරයන්ට හොඳින් සලකන්න ඕනේ. ජීවිතය තුළ සත්පුරුෂ බව ආරක්ෂා කරගන්න උනා සත්පුරුෂයන්ම ආශ්‍රය කරන්නත් ඕන. ආගමික භක්තිය නිකමටවත් ඔබගේ හදවත තුලින් ඔබ ගැලවෙන්න ඉඩ දෙන්න එපා. මන්ද කර්මය විසින් ඔබට දෙන්නේ සාර්ථක පවුල් එකකයක්, සාර්ථක නිවසක්. ඔබට ඒක හොඳින් රැකගන්න මා දෙන අවවාදය නම් ඔබ බෞද්ධයෙක් විදිහට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව අනුගමනය කරන්න බවටපත් වෙන්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මෙසේ හොඳින් සැහැවුම්කම් දෙන්න. නිතර මෙනෙහි කරන්න. ඒ අනුව ජීවත් වෙන්න බලන්න. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ ජීවිතය තුළ මේ තමන් වහන්සේගේ විශේෂ ඥාණයෙන් අවබෝධ කරගත්ත දේ අපට ආර්ය අෂ්ටාංගික මාර්ගික විදිහට පෙන්ලා දුන්නේ මෙහෙමයි. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දුක ගැන මෙසේ පවසනවා. ඉපදීම දුකක්. ජරාවට මහලු වීමට පත්වීම දුකක්. ලෙඩ රෝග වලට ගොදුරු වීම දුකක්. ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක්. හඬා වැළපීමට ශෝකයට පත්වීම දුකක්. මරණයට පත්වීම දුකක්. තමන් කැමති දෙය ඉටු නොවීම දුකක්. මේක තමයි දුක කියන්නේ. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් වෙලෙන ඒ තැන් සතුටු පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව බහු තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මේ දුක නැති කරන්න පුළුවන් බව දැනගත්තා. භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ශේෂයක් නොමැතුව, ඉතිරියක් නොමැතුව නොයල්මෙන් නිරුද්ධ කිරීමට, නැති කිරීමට, දුරු කිරීමට, සියලුම ආලයන් රහිත කිරීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. දුක නැති කිරීම පිණිස වෙනම ප්‍රතිපදාවක් තියෙන බව අවබෝධ කරගත්තා. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. මෙසේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට අවබෝධයක් තිබුණාම ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණු කෙනාට සංකල්ප තුනක් පිළිදෙනවා. පළවෙනි සංකල්පය තමයි නෙක්ඛම්ම සංකල්පය. ඒ කියන්නේ ඕනම වෙලාවක කාමයන්ගෙන්, අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන්. දෙවෙනි සංකල්පය අව්‍යාපාද සංකල්පය. ඔබ තුළ ඇති දෙවේශය, ක්‍රෝධය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව, අමනාපය සදාටම නැති කරලා මෛත්‍රී සහගතව ජීවත් වෙන්න පුළුවන්. තුන්වෙනි සංකල්පය අවිහිංසා සංකල්පය. ඒ කියන්නේ මහා සත්ව කරුණාවෙන් යුතුව තම කය මනස සතුටින් තියාගෙන ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මෙසේ සංකල්ප තුලින් ඉදිරියට යන ඔබ බොරු කීමෙන් වළකිනවා, කේලම් කීමෙන් වළකිනවා, පරුස වචන කීමෙන් වළකිනවා, හිස් වචන කීමෙන් වළකිනවා, ප්‍රාණඝාත අකුසලෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා. සියලු මිත්‍යා ආජීවයන් දුරුකට ඊට ධාර්මික ලෙස ජීවත් වෙන්න බඩපත් වෙනවා. ඉන්පසු සම්මා වීරිය වඩනවා. නූපන් අකුසලයන් උපද්දවා නොගැනීම පිණිස තම කැමැත්ත ඇති කර ගන්නවා. ඒ සදා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කර ගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. උපන් අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත ඇති කර ගන්නවා. ඒ සදා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කර ගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. නූපන් කුසලයන් උපද්දවා ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගන්නවා. ඒ සදා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කර ගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. උපන් කුසලයන් පවත්වා ගැනීම පිණිසත්, මුලා නොවීම පිණිසත්, ඒවා දියුණු කර ගැනීම පිණිසත්, භාවනාව සම්පූර්ණ කර ගැනීම පිණිසත් කැමැත්ත ඇති කර ගන්නවා. සදා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කර ගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. ඊළඟට සම්මා සතියට යනවා.
සම්මා සතිය කියන්නේ කය සංවර කරගන්නවා. කය සංවර කරගන්න ඉස්සෙල්ලා ධනු ලග්නෙමිනේ මේ ඔබගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන ඔබගේ කය ගැන ඔබ හිතන්න. මෙනෙහි කරන්න. හිස් මොළයක් තියෙනවා. නහර තියෙනවා. බඩවැල් තියෙනවා. ලොකු බඩවැල්, පොඩි බඩවැල්. ආමාශය තියෙනවා. පෙනහැල්ල තියෙනවා. දලබුව තියෙනවා. වකුගඩු තියෙනවා. මෙහි වතුර තියෙනවා. ලේ තියෙනවා. සෙම තියෙනවා. හොටු තියෙනවා. අසූචි තියෙනවා. මුත්‍රා තියෙනවා. පණුව කොච්චර ඉන්නවද අපේ ඇඟ තුල? මෙසේ ඔබ අසුබ භාවනා මෙනෙහි කරන්න. ඔබ මෙවැනි කයක් තමයි මේ ඔබ මේ රකින්න උත්සාහ කරන්නේ. ඒක මේ අපි ලස්සන තියාගෙන ඉන්න කය කොච්චර ලෙඩ වෙනවද? ඉසේ හිඳන් දෙපතුලට කොච්චර ලෙඩ රෝග ඇති වෙනවද? එයින් කොච්චර මේ කය පීඩාවටපත් වෙනවද? එහෙම මෙනෙහි කරමින් කය පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහින් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස කය පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් කායානුපස්සන භාවනාවෙන් කාලය ගත කරන්න. දෙවන්න වේදනාව. වේදනාව ඇති වෙන පංචේන්ද්‍රියන් මුල් කොටගෙන. ඔබ හිතන්න ඕනේ මෙහෙමයි. පංචේන්ද්‍රියන් සංවර කරගන්න. ඇහෙන්ට පේන රූප වලට මම මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ. ඒ රූප මට නැවත දකින්න ඕනේ නැහැ. කනට ඇහෙන ශබ්දෙට මම මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ. නැවත මට මේ ශබ්දය අසන්න ඕනේ නැහැ. නාසයෙන් දැනෙන සුවඳට මම මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ. නැවත මට ඒ සුවඳ ආග්‍රහණය වෙන්න ඕනේ නැහැ. දිවට දැනෙන රසයට මම මනාපකුත් නැහැ අපනාපකුත් නැහැ. ඒ රසය නැවත මට දැනෙන්න ඕනේ නැහැ. කයට දැනෙන පහසට මම මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ. නැවත මට ඒ පහස දැනෙන්න ඕනේ නැහැ. මනසට එන අරමුණු සිතුවිලි වලට මම මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ. ඒ සිතුවිලි අරමුණු නැවත මට ඕනේ නැහැ. මෙසේ සංවර කරගනිමින් වේදනාවන් පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මන අනුවණින් සිහින් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස වේදනාව පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් වේදනානුපස්සන භාවනාවෙන් කල්ගත කරන්න ඕනේ. තුන්වෙනි සිත තමයි අපි හැම එකටම නරකට හොඳට දෙකට මැද බෙදලා දාන්නේ. ඒ සිත නරක වෙන්නේ පිළිකුල් වෙන්නේ අපිට පංචේන්ද්‍රියන් මුල් කොටගෙන. එහෙමනම් ඈට රූපයක් දැක්ක ගමන් ඒ රූපයේ ඒ විගසම ඒ රූපෙට තියෙන ඇති ආසාව හිතෙන් බැහැර කර ගන්න ඕනේ. කනට ශබ්දයක් ඇසුණු විගසම ඒ ශබ්දෙට තියෙන ආසාව අපි බැහැර කර ගන්න ඕන හිතෙන් බැහැර කර ගන්න ඕනේ. නාසයෙන් දැන්න සුවඳට ආග්‍රහණ සුවඳ ආග්‍රහණ වූ විගසම අපි ඒ සුවඳට තියෙන ආසාව හිතෙන් බැහැර කර ගන්න ඕන. දිවට රසයක් දැන්නු විට ඒ රසයට තියෙන ආසාව අපි ඒ මොහොතේම බැහැර කර ගන්න ඕනේ. කයට පහසක් දැන්නම ඒ පහසට තියෙන ආසාව ඒ විගසම අපි සිතෙන් බැහැර කර ගන්න ඕන. මනසට අරමුණ සිතුවිල්ලක් ආපුවම ඊට තියෙන ආසාව ඒ විගසම සිතෙන් බැහැර කර ගන්න ඕනේ. සිතේ කොනකවත් තියාගන්න හොඳ නැහැ. සිත පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මන අනුවණින් සිහින් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස සිත පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් චිත්තානුපස්සන භාවනාවෙන් කල්ගවනවා. හතරවෙන්න ධර්මය. ධර්මයේ පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මන අනුවණින් සිහින් යුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස ධර්මයේ පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් ධර්මානුපස්සන භාවනාවෙන් කල්ගවනවා. දැන් අපි එන්නේ සම්මා සමාධියට. සියලුම අකුසලයන්ගෙන් සියලුම කාමයන්ගෙන් වෙන් වෙලා විතර්ක විචාර සහිත විවේකයෙන් හටගන්නා වූ ප්‍රීතිය සැපය ඇතුව ජීවත් වෙනවා. මේ දෙවෙනි සමාධිය. විතර්ක විචාර සහ මුලින්ම සංසිඳීමෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ අධ්‍යාත්මික සුවයකින් තම සිත මනස එකඟත්වයට පත් කොටගෙන විතර්ක විචාර රහිත සමාධියෙන් හටගන්නා වූ ප්‍රීතිය සැපය ඇති දෙවෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. තුන්වෙනි සමාධිය. ප්‍රීතියට නොයල්මෙන් නමුත් මනා නුවණින් සිහියෙන් හික්මීමකින් යුතුව කය පිළිබඳව සැප පමණක් ලැබෙමින් උපේක්ෂාවෙන් යුතුව ජීවත් වෙනවා. ඒ කියන්නේ කායික සැපය ලබනවා. හතරවෙනි සමාධිය. සැපයත් ප්‍රහාණය කරනවා දුකත් ප්‍රහාණය කරනවා
සොම්නසත් නැති කරගන්නවා, දුම්නසත් නැති කරගන්නවා. සැප රහිත, දුක රහිත, අති පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාවෙන් යුතුව හතරවෙනි ධ්‍යානය උපද්දවාගෙන වාසය කරනවා. මෙසේ මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්මය උපද්දවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඔබට ආර්ය අෂ්ටමාර්ග ප්‍රතිපදාව තුළ නිවන අවබෝධ කරගන්නට, සසර දුකෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේ ක්‍රමය ඔබ නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරද්දී ඔබට වැරද්දක්, අකුසලයක්, කෙලෙසයක් ආපු විටම ඔබට දැනෙනවා. ඔබ දැන්නු විටම ඔබ එකෙන් මෙදෙන්න උපක්‍රමශීලී වෙනවා. ඒ උපක්‍රමශීලී බව ඔබට සැපවත්, ඔබ ඉපදුණු රටට ගමට අභිමානවත් පවුල් ඒකකයක් බිහි කරන්න පුළුවන් ශක්තියක් දෙනවා ධනු ලග්න හිමියනි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.